පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගාංග 23 ගරු අනුර දිසානායක මැතිතුමා. මුදල් මගින් ගෙවීම් සිදු කරන පරිගණකගත ජාතික ගෙවුම් තොරතුරු පද්ධතිය අධීක්ෂණය මහ බැංකුවෙන් ගිලී යාමේ අවදානම හේතුවෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්ව පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. ශ්‍රී ලංකාවේ මුදල් මගින් සිදු කරන ගෙවීම් හෝ පියවීම් විද්‍යුත් ක්‍රමවේදයක් මගින් සිදු කිරීමට සියලුම වාණිජ බැංකු සම්බන්ධ කර ගනිමින් පරිගණකගත තොරතුරු හොමාරු ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා. දැනට මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට ක්‍රියාත්මක වුවද මෙම අයිතිය මහ බැංකුවෙන් ඉවත් කර සැකකටයුතු පෞද්ගලික සමාගමක් අතර පත්වීමේ අවදානමක් මතු වෙලා තිබෙනවා. දැනට මෙම ක්‍රියාවලිය යම් පරිමාණයකට මහ බැංකුවේ අධීක්ෂණයට එහි වැඩි හිමිකාරීත්වයක් සහිතව අන් වාණිජ බැංකුවලද කොටස් හිමිකාරීත්වයක් ඇති ලංකා ක්ලියර් සමාගම මගින් සිදු කරනවා. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඕනෑම ගෙවීමක් හෝ පියවීම් පද්ධතියක් ස්ථාපනය කිරීමට ගෙවීම් පියවීම් පනත හා මුදල් පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත් විය යුතුයි. ශ්‍රී ලංකාව නම් බලපාන පරිදි ජාතික ගෙවීම් වේදිකාවක් නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් එකක් ස්ථාපනය කිරීම පිළිබඳව 2015 දී පළමු වරට තොරතුරු අනාවරණය වුණා. ඒ තොරතුරු sannivedana තාක්ෂණ නියෝජිත ආයතනයේ හෙවත් ICTA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා යෝජිත නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රමවේදය ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික ආයතන 3ක් අවසාන වශයෙන් යෝජනා වී ඇති බව ප්‍රකාශ කරා. ගරු කතානායකතුමනි මේ ප්‍රකාශ කරන 2015 ඔබතුමා මා එවලා තියෙනවා. නමුත් එවැනි ක්‍රමවේදයක් ජාතික මට්ටමින් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කෙරී තිබුණේ 2016. මා ගාව කැබිනට් පත්‍රිකාවක් තිබෙනවා. කෙසේ වුවද දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව මේ සඳහා තෝරාගෙන ඇත්තේ ටෝටල් පේ නැමැති සමාගම. එම සමාගම ලියාපදිංචි කර ඇත්තේ 2016 මාර්තු මාසයේ 1 වෙනිදා. ඒ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් තොරතුරු ගත්තාම හරි පැහැදිලි. මේ සමාගම රෙජිස්ටර් කරලා තියෙන මාර්තු මාසයේ 1 වෙනිදා. සැකකටයුතු කරනු වන්නේ 2015 වසරේදී අවසන් ආයතන 3ක් යෝජනා වී ඇති බව කියා තිබියදී 2016 ලියාපදිංචි කරන ලද සමාගම තෝරාගෙන ලැබී තිබීමයි. 2015 වසරේ කියන සමාගම් 3ක් තෝරාගෙන කියලා. හැබැයි මේ තෝරාගත් සමාගම ලියාපදිංචි කරලා තියෙන්නේ 2016 මාර්තු වල. එසේම එම ටෝටල් පේ සමාගම මේ වන විට පුවත්පත් දැන්වීම මගින් තමාට මෙම ජාතික ගෙවුම් පද්ධතියේ ඩිජිටල් මෙහෙයුම් බලය හිමි වී ඇති බවත් ඒ සඳහා තමන්ට තොරතුරු sannivedana තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් ICTA ආයතනය විසින් බලය ලබා දී ඇති බවත් ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ ප්‍රොෆයිල් දිහා බලපුවම උන් කියන උන්ට මේ බලය ලැබිලා තිබෙන බව. බරපතල ගැටලුව වන්නේ මෙවන් මෙහෙයුමක් සඳහා කිසිදු අත්දැකීමක් හෝ පළපුරුද්දක් නැති ටෝටල් පේ ආයතනට මෙම බලය පැවරුනේ කෙසේද යන්නයි. එසේ මේ වන විට මහ බැංකුවේ අධීක්ෂණයට යටත් සහ එහි වැඩි හිමිකාරීත්වය ඇති යෝජිත සේවාව හා සමාන සේවාවක් ලංකා ක්ලියර් සමාගම විසින් පවත්වාගෙන යමින් තිබියදී. මොකද ඒක මහ බැංකුවේ වැඩි කොටස් හිමිකාරීත්වයක් තිබෙන සමාගමක් සහ නිකුත් වාණිජ බැංකු වලට අයිති. තිබියදී සැකකටයුතු නව ආයතනයක් වෙතට මෙම බලය හිමි වූයේ කෙසේද යන්නයි. මෙමගින් අනාගතයේ සියලු ගනුදෙනුවලදී බැංකු නොවන තුන්වන පාර්ශ්වයක් අතර මුදල් බලය හිමිවීමත් රටේ සියලු මුදල් ගනුදෙනුවල වගකීම මහ බැංකුවෙන් ගිලිහි ගොස් පුද්ගලික සමාගමක් අතර පත්වීමටත් ඉඩ තිබෙනවා. එමෙන්ම මුදල් විසුද්ධිකරණයටත් ඉඩ සැලසිය හැකියි. එසේම ගනුදෙනුකරුවන්ගේ තොරතුරුවල සුරක්ෂිතභාවය පවා අවධානය ලක්විය හැකි. මොකද මේ තොරතුරු හරි අතිශය වැදගත් ආයෝජනයන් හිදී. මේ අතර මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂකවරයා සියලු වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත ලිපියක් කවමින් දන්වා ඇත්තේ ශ්‍රී ලංකා රේගුව ලංකා බැංකුව මහජන බැංකුව සම්බන්ධ කර ඒවා එකට ලින්ක් කරමින් ස්ථාපනය කර ඇති ආශිකුඩා නම් වූ ගෙවුම් පද්ධතිය සියලුම පුද්ගලික බැංකු ජාලයන් වෙත ව්‍යාප්ත කිරීමට නියමිත බවයි. ඒ අනුව తాවකාලිකව නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය ඉහත ආයතනින් ගැලවී ඇති බව පෙනී යනවා. කෙසේ වුවද හිටපු මුදල් අමාත්‍යවරයා ඒක රවි කරුණානායක මහත්මයා පසුව විදේශ අමාත්‍යවරයා වාණිජ බැංකුව වෙත දන්වා තිබුණේ නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය වෙනුවෙන් තොරතුරු sannivedana තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ මහතා ඇමතීමට කටයුතු කරන ලෙසයි. එසේම ඔහු විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජිත නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට යටත්ව ක්‍රියාත්මක වන ඇති බව ප්‍රකාශ කළා. ඒ කියන්නේ රවි කරුණානායක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ මේක මහ බැංකුවේ අධීක්ෂණයට යටත්ව ක්‍රියාත්මක වෙන බව. එසේ වුවද
ICTA ප්‍රධාන විධායක නිලධාරිය විසින් පත් කරන ලද කමිටු වාර්තාවක 14 දිනක යුතු කමිටු පත් කරා අනුව යෝජිත නව ක්‍රමවේදය තුල අධීක්ෂණය බලය මහ බැංකුවට හිමි නොවන බව පෙනී යනවා. ඒතර රවි කරුණානායක අමාත්‍යවරයා මේක ප්‍රකාශ කරත් අධීක්ෂණයට මහ බැංකුවට යටත් කරලා තියෙනවා කියලා. නමුත් එම ආයතන කමිටුවකින් නිර්දේශ කරන කතානායකතුමනි කිසිසේත්ම මෙය අධීක්ෂණයට යටත් වෙන්නේ නැහැ. ඒක විතරක් නෙවෙයි. එසේම එවකට මුදල් අමාත්‍යවරයාට ලිපියක් යොමු කරන මහ බැංකුව අධිපතිවරයාද පෙන්වා දී තිබුණේ මේ නව නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ක්‍රියාවලිය මහ බැංකුවේ අධීක්ෂණයෙන් තොර එකක් බවයි. ඒ නිසා මුළුමනින්ම කැබිනට් මණ්ඩලයට අසත්‍ය තොරතුරු අපේලා තිබෙනවා. ඒ අනුව මේ කැබිනට් මණ්ඩලය පව නොමග හැරීමක් වෙනවා. ජනමාධ්‍ය මගින් හෙළිදරව් වීමත් සමග සැකකටයුතු මෙහෙයුමක් తాවකාලික නතර වී තිබුණද? ඒ කියන්නේ බැංකු පද්ධතිය ජාලගත කිරීම తాවකාලික නතර කරලා තිබුණද? ජාතික ගෙවුම් පද්ධතියේ ඩිජිටල් මෙහෙයුම් බලය කියන්නේ මේක අතිශය වැදගත්. ජාතික මෙහෙයුම් පද්ධතියේ ඩිජිටල් මෙහෙයුම් බලය Tamanට හිමි වී ඇතැයි අදාළ සමාගම විසින් ප්‍රකාශ කරන තත්ත්වයක් යටතේ අවදානම අවසන් වී නැහැ. ඒ කියන්නේ එක් කොටසක අවදානම අවසන් වී තිබුණත් නමුත් මුළුමනින්ම මෙහි අවදානම අවසන් නොමැති බව තමයි ගරු කතානායකතුමනි පෙන්눔 කරන්නේ. මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලු වලට එමතුමා පිළිතුරු ලබා දෙනවා තමයි මම බලාපොරොත්තු වෙනවා. 1. අදාළ ඩිජිටල් මෙහෙයුම් බලය ටෝටල් පේ සමාගමට ලබා දුන්නේ කවර පදනමකින්ද? 2. එම ආයතනයේ අධ්‍යක්ෂවරුන් කවුරුන්ද? 3. මෙම ක්‍රියාවලිය සඳහා අවසාන වශයෙන් සලකා බැලුණු සෙසු සමාගම් කවරේද? ඒ කියන්නේ අවසාන මේ ෂෝට් ලිස්ට් කරන ලද සමාගම් කවරේද? ඒ සඳහා මුල සිටම සලකා බලන ලද සමාගම් සංඛ්‍යාව කීයද? ලංකා ක්ලියර් සමාගම මේ සම්බන්ධයෙන් සලකා බලා තිබේද? එසේ නොමැතිනම් ඊට හේතු මොනවාද? මා මේ ලංකා ක්ලියර් ගැන කතා කරන්නේ ඒ මහ බැංකුවේ වැඩි කොටස් හිමිකාරීත්වයක් තියෙන සමාගමක් නිසා. 6. ගනුදෙනුකරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමටත් අනුමැතිය ලැබ ඇතැයි කියන පෞද්ගලික සමාගමට ඇති හැකියාව කුමක්ද? 7. එම සමාගම සහ ICTA ආයතනය අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ කොන්දේසි කවරේද කියලා ගරු එමතුමා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඇතයි මා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගරු ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයාට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නයකට නියෝජ්‍ය ඇමතිවරයා හැටියට මම ඒකට පිළිතුරු දෙන්න සූදානම් ගරු කතානායකතුමනි. ගරු අනුරකුමාර දිසානායක මැතිතුමාගේ පළවෙනි ප්‍රශ්නය සහ දෙවැනි ප්‍රශ්නයට මම මේ ආකාරයෙන් එකට පිළිතුරු දෙන්නම්. ජාතික ගෙවීම් වේදිකාවක් එම නැත්නම් නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් ස්ථාපනය කිරීම සඳහා රජය විසින් කටයුතු කරමින් සිටින අතර දැනට එය සැලසුම් කිරීම තොරතුරු හා සංවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනය ඒ කියන්නේ ICTA හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරගෙන යනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව හෝ ICTA ආයතනය විසින් මේ සම්බන්ධව ටෝටල් පේ නැමැති සමාගමක් සමග කිසිදු නීතිමය ගිවිසුමකට එළම නැත. කිසිම ඩිජිටල් මෙහෙයුම් බලයක් කිසි කෙනෙක් හට ලබා දීමට මහ බැංකුව විසින් ICTA ආයතනයට ලබා දී නැත. එනිසා ඔබතුමා කියපු ආකාරයට ගරු මන්ත්‍රීතුමා යම් කිසි කෙනෙක් කියනවා නම් ආයතනයකට එහෙම බලයක් තියෙනවා කියලා එහෙම බලයක් තියෙනවා කියලා කියන්න ඒ ආයතනයට කිසිම නීතිමය හැකියාවක් නැහැ. ප්‍රශ්න 3 සහ 4 ICTA හා එක්ව නැෂනල් පේමන්ට් ප්ලැට්ෆෝම් මෘදුකාංග පරීක්ෂා කිරීමේ කටයුතු software testing මුලින් සමාගම් 8ක් එකඟතාවය පළකොට තිබී ඇති අතර මේ වන විට සමාගම් 3ක් මේ සඳහා ඉදිරිපත් වී ඇති බව ICTA ආයතනය විසින් අප වෙත සඳහන් කරලා තියෙනවා. මොකද ICTA ආයතනය එන්නේ අපේ අමාත්‍යාංශය යටතේ නෙමෙයි මහ බැංකුව විතරයි අපේ අමාත්‍යාංශය යටතේ එන්නේ. ඒ ආයතන 3 තමයි Transact Lanka Private Limited, Payment Services Private Limited හා Total Pay Private Limited. එතකොට ඔවුන්ට තියෙන්නේ මේ මෘදුකාංග පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා software testing. හරි? එතකොට පස්වෙනි ප්‍රශ්නය මෙම ජාතික ගෙවීම් වේදිකාව National Payment Platform සැලසුම් කිරීමේ මූලික අධීරයේදී ලංකා ක්ලියර් සමාගම සමග ICTA ආයතනය ගිවිසුමකට non disclosure agreement එළඹී ඇත. නමුත් ජාතික
නැශනල් පේමන්ට් ප්ලට්ෆෝර්ම් හි සේවා සපයන්නෙකු ලෙස කටයුතු කිරීම සඳහා ලංකා ක්ලියර් සමාගම ඉදිරිපත් වී නොමැත. ලංකා ක්ලියර් ඩිජිටල් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ මහ බැංකුවේ අනුමැතිය අධීක්ෂණය ඇතුවයි. ඔවුන් මේ සඳහා තවම මහ බැංකුවෙන් අවසර ඉල්ලා නැති බව මහ බැංකුව අප වෙත සඳහන් කරලා තියෙනවා. ප්‍රශ්නය 6 සහ 7 කිසිදු පෞද්ගලික සමාගමකට නැශනල් පේමන්ට් ප්ලට්ෆෝර්ම් මෙහෙයවීම සඳහා අනුමැතියක් ලබා දී නොමැති අතර කිසිදු පෞද්ගලික සමාගමක් සමග මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ගිවිසුමකට එළඹ නැත. මෙම නැශනල් පේමන්ට් ප්ලට්ෆෝර්ම් සැලසුම් කිරීමේ කටයුත්ත තවමත් මූලික අධීරයේ පවතින අතර එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව එම සියලු කරුණු පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ. මුළු ලෝකයේම ඩිජිටල් කරණය වන යුගයක අපට ගල් යුගයක ඉන්න බැරි බව ගරු ඇමතුමා පිළිගන්න ඕනේ. අපි ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ ලබා ගන්නත් ඕනේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සේවා සපයන අවස්ථාවලදී ඒ සඳහා මහ බැංකුවේ නිර්දේශ අවශ්‍ය අනුමැතිය සහ අධීක්ෂණය ලබාගත යුතු බව නැවතත් ගරු මන්ත්‍රීතුමාට දැනුම් දෙන්න කැමැති. ඇත්ත වශයෙන්ම මෙවැනි ගොඩාක් පේමන්ට් ප්ලට්ෆෝර්ම් තියෙනවා. Google Pay තියෙනවා, Alipay තියෙනවා, PayPal තියෙනවා යනාදී වශයෙන් ගොඩක් මේ ලෝකේ තියෙනවා. නමුත් අපි කරන සියලු දේම නැවතත් මේ පාර්ලිමේන්තුව දැනුවත් කරලයි කරන්න කියන බව ඔබතුමාට ගෞරවයෙන් කියන්න කැමතියි. බොහොම ස්තුතියි. හොඳයි වහාම පිළිතුරු සැපීම අපි අගය කරනවා මේ අවස්ථාවේදී.